සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ ලෝකානුකම්පාවෙන් යුතුවම මේ ලොව පහළ වී වදාළ ආශ්චර්යවත් මනුස්ස රත්නය වන අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 118 22 අඹගමුව පාර පැණිගොඩමුල්ල නාවලපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් වේලාතන්ත්‍රීගේ ඉරාන් මාධව මහතා සහ මදුහන්ති ගුණසේකර මහත්මිය විසින් විශේෂයෙන් අද දවසේ පළමුවෙනි ජන්මදිනයේ යෙදී ඇති වේලාතන්ත්‍රීගේ මේඝ ලෙයෝන් පුතණුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා, නිරන්තරයෙන් ධර්මයේ හැසිරීමේ අවකාශම ලැබේවා කියන උදාාර ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. ඒ වගේම දර්ශීද සිල්වා දියණිය ඇතුළු ඒ සියලු දරුවන්ටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ධර්මයේ හැසිරීම පිණිසම මේ පින් හේතු වේවා කියන උදාාර ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දාණයට ඒ පින්වතුන්ට දායක වෙනවා. පින්වතුනි, ධර්මය කියලා කියන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලින් වදහල දෙයයි. ඒ බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයකදී සව් කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයට පත්වී වදාළසේක්ද, එදා පටන් බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට පහළ කළ උදානයක් පවා ධර්මයක්. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ගැන වදාළේ අපාරුතා තේසං අමතස්ස ద్వාරා. දහම් දෙසීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ අමාදොර විවර කිරීම. ඒ අමාදොර විවර කළා කියලා කිව්වේ කුමක්ද? බුදුරජුන් දම් දෙසුම ආරම්භ කිරීමයි. පින්වතුනි, බුදුවරු ලෝකයට පහළ වන නිසා තමයි, ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසා තමයි අපිට අපේ ජීවිතේ ඒ ධර්මය අහන්න, ඒ ධර්මයේ මතක තියාගන්න, ඒ ධර්මය මේ විදිහට ධර්ම දානයක් විදිහට දීලා අපේ ජීවිතයට පින් කරගන්න මේ ඔක්කොම අවස්ථා උදා වෙලා තියෙන්නේ. ඒ නිසාම තුන් ලොවේ ඒ බුදුරජුන්ගේ අසිරිය දන්න නැනවතුන් බුදුරජාණන් වහන්සේගේ පහළවීම වර්ණනා කළා. සුඛෝ බුද්ධානං උප්පාදු. බුදු කෙනෙකුගේ උපත මහා සැපයකි, මහා සැපයකි කියලා. ඇත්තේ මේ බුදු උපත කියලා කියන්නේ මහා සැපයක්, මහා ශාන්තියක්. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනකොට, දැන් අපගේ මහබෝසතාණන් වහන්සේ ගත්තාම මහබෝසතාණන් වහන්සේගේ ජීවිතේ සාරා සංකේය කල්ප ලක්ෂ වාරයක් පාරමී උපපාරමී පරමත්ත පාරමී විදිහට පාරමී ධර්මයන් පූර්ණේ කරලා අවසානයේ වෙස්සන්තර අත්භවයෙන් පත්සේ උන්වහන්සේ උපන්නා තුසිත දෙව් භවනී තුසිත දෙවියන්ට අධිපති සන්තුසිත මහාදේව රාජයා වෙලා. සන්තුසිත දෙවියෝ ඒ දෙව්ලොව පහළ වෙලා කාලය ගත කරනකොට මේ මනුස්ස ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්, බුදු කෙනෙක් පහළ වීමට නියමිත යුගයක් නිර්මාණය වුණා. ඒක හරි ආශ්චර්යයක්, ඒක හරි අద్භූත එකක්. ඒ කිව්වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ මනුස්ස ලෝකේ පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 80000ට වඩා අඩු. මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 100ට වඩා වැඩි කාලවල. ওই කාල අතරේ තමයි බුදු කෙනෙක් පහළ වීමට අවකාශ තියෙන්නේ.
මිනිස්යාගේ ආයුෂය අවුරුදු 100ට වඩා පිරිහුණාට පස්සේ ඒ මනුස්ස සමාජය තුළ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මිනිස්යාගේ ආයුෂය තිබුණේ 100 කට ළඟ අවුරුදු 120ක්ව තියෙද්දී අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ විදිහට වැඩ ඉන්නකොට දෙවියෝ ආරාධනා කළා. දෙව් බඹුන් ගිහිල්ලා රැස් වෙලා සන්තුසිත දේවපුත්‍රයාට ආරාධනා කළේ කාලෝ යන්තේ මහා වීරයන් වහන්සේ ඔබට කල් පැමිණිලා. ඇයි මහා වීරය කියලා කිව්වේ? මේසා අතිශයින් දුක් සහිත වූ සංසාර ගමනේ අතිශයින් කංකටොළු සහිත වූ සංසාර ගමනේ එකම ඉලක්කයකට එන්න මහා වීරයෙක් වෙන්න ඕන. මහා වීරයෙක් නොවන කෙනෙකුට කොහොමනම් එන්නද මේ බිහිසුණු සසර ගමනේ? අපගේ මහා බෝසතාණන් වහන්සේ ඒකාන්තයෙන් මහා වීර වනසේක. ඒ නිසා දෙව් බඹුන් ආරාධනා කළා කාලෝ යන්තේ මහා වීරයාණෙනි ඔබට කාලෙ පැමිණිලා. උප්පජ්ජ මාතු කුච්චයන් මනුස්ස ලෝකේ මව් කුස පිරිසිඳ ගන්නට කල් පැමිණිලා. සදේවකං තාරයන්තු බුද්ධස්සු අමතම් පදං මේ දෙව් මිනිස් ලෝක සත්‍යව දුක් විඳින සංසාර ගමනින් එතෙර කරවන්නට ඒ අමා නිවන් පදය වන අමෘතය සාක්ෂාත් කරනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ දෙවිවරු. ඒ ආරාධනාව පිළි අරගෙන තමයි මහා නුවණැති මහබෝසතාණන් වහන්සේ පංච මහා විලෝකන 5 මහා බැලුම් බලලා අපගේ මහා මායා බිසෝන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගත්තේ. ඒ පිළිසිඳ අරගෙන වෙසක් පුන් පොහෝ දිනයේ ලුම්බිනි සාල වනෝද්‍යානයේදී ඒ බෝසත් පුතා ඒ ආශ්චර්යවත් සම්බුදු උපත මහබෝසතාණන් වහන්සේගේ උපත සිද්ධ වුණා. ඒ උපත සිද්ධ වෙනකොට ඒ යුගය අපිට පින්වතුනි හිතා ගන්න බෑ. ඒ කිව්වේ ඒ යුගයේ බුද්ධ කෝලාහලය තිබුණු යුගයයි. බුදු කෙනෙක් පහළ වෙනවා කියන මේ කතාව තිබුණු යුගය. ඒ යුගයේ අනිත් එක ඒ බුද්ධ ශාසනය තුල ඵල ලැබීම පිණිස සංසාර ගමන තුල පිම්බිජු වපුරලා ඒ වැපිරූ පිම්බිජු හොඳටම මෝරලා ඒ බුදු සසුනේ ධර්ම අවබෝධ කරන්ට පින තියෙන මහා පින්වන්තයෝ ඒ කාලේ මනුස්ස ලෝකෙට ඇවිල්ලත් හිටියා. ඒ නිසා මේ බෝසතාණන් වහන්සේගේ උපත සුකෝ බුද්ධාණං උප්පාදෝ ඒ බුදු කෙනෙකුගේ උපතේ සැපය කියන එක තේරුම් ගනිද්දී අපි ඒ මහා බෝසතාණන් වහන්සේ උපන්නා කියන වචනේ අහලම ගෞතම සාසනය තුල පැවිදි වෙලා පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලැබලා කෙලෙස් නැසූ රහතන් වහන්සේලා ගොඩාක් ඉන්නවා. ඒ රහතන් වහන්සේලා ගැන කතා කරනකොට අපිට පළමුවෙන්ම කතා කළ යුතුම රහතන් වහන්සේ ගැනයි අද මේ දහම් කතාවේදී ඔබට අහන්න ලැබෙන්නේ. ඒ රහතන් වහන්සේ හරීම ආශ්චර්යයි. ඒ රහතන් වහන්සේ හරීම අద్භූතයි. ඒ රහතන් වහන්සේ එක බුද්ධ ශාසනයකට ඒ බඳු රහතන් වහන්සේලා පින්වතුනි එකම එක නමක් විතරමයි වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක ඒ මුනිවත පුරනවා කියන විශේෂ වතක් පුරන ශ්‍රාවකෙක් පහළ වෙනවා. ඒ මෝණීය වත එහෙම නැත්නම් මුනි වත කියන වත පුරන්නේ බුද්ධ ශාසනයකට එකම එක භික්ෂුවයි. මේ ගෞතම ශාසනයේ ඒ මුනි කියන වත පූර්ණේ කරපු ඒ එකම එක භික්ෂුව තමයි නාලක තෙරුන්. අද ඔබට අහන්න ලැබෙන්නේ ඒ නාලක කියන මහරහතන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය. පින්වතුනි මේ ජීවිතය ගැන අහනකොට වචනයක් පාසා හිත පහදිනවා. ඒ තරම් පුදුම සහගතයි මේ ජීවිතේ. ඒ නිසා හොඳට සවම්පත් යොමා මේ කෙලෙස් නැසූ අරහත් භික්ෂුවකගේ සොඳුරු චරිතාපදානය අහන්න. ඒ අපගේ මහබෝසතාණන් වහන්සේ වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ
ලුම්බිනී සල්ලුයනී මනු ලොවට වඩිනාදා. හිත දියුණු කරපු තාපසයෙක් හිටියා ඒ කාලේ අසිත කියලා. මේ අසිත තාපසයා අපේ මහබෝසතාණන් වහන්සේ මනුලෝව වඩිනා දවසේ හිටියේ දිවා විහරණය පිණිස. දිවා විහරණය කිව්වේ දවල් කාලේ ආහාර ආදී අරගෙන විවේකයෙන් වැඩ ඉන්න ගිහින් හිටියා. තව්තිසා දෙව් භවනට. ඒ කිව්වේ සක්දෙවිඳුගේ ලෝකේ. එතකොට ඒ කාලේ චිත්ත දියුණුව ලබලා ඔහු ඒ තමන්ගේ චිත්ත දියුණුවේ බලයෙන් තව්තිසාවට ගිහිල්ලා තව්තිසාවේ ඉන්නවා. ඒ තව්තිසාවේ ඉන්නකොට තව්තිසාවේ ඔහුට මෙන්න මෙහෙම දකින්න ලැබුණා. බලන්න ඒ ගැන හරි ලස්සනට අපේ ගුරුදේවයන් වහන්සේ මේ ඔබ අහන්නේ නාලක සූත්‍රය. මේ නාලක දෙසුමේ පරිවර්තනයේදී ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සනට මේක පරිවර්තනය කරලා තියෙනවා. තව්තිසා දෙව් පිරිස ආනන්ද සිත් ඇතිව ඉන්ද්‍ර වූ සක් දෙවිඳු බැති සිතින් පුද දෙමින් රැගෙන දිව සලු දුහුල් හාත් පස බඹවමින් තුටු සිතින් කල් ගෙවන හැටි දිටි අසිත ඉසිවර තෙමේ දිවා විහරණයේදී. අසිත තාපසයා දකිනවා තව්තිසා දෙවියෝ හරීම සතුටින් සක්දෙවිඳු පිරිවරාගෙන මේ දිව්‍ය සලුපිලි එහෙට මෙහෙට සොලවමින් සතුට වෙනවා. උද වැඩි ගිය සිතින් ප්‍රීති ප්‍රමුදිත සිතින් සිටින දෙව් පිරිස දැක සිත උපන් සෙනෙහසින් විමසීය ඉසිතුමා මේ ලෙසින්. අහනවා අසිත ඍෂිවරයා අර සතුටින් ඉන දෙවිවරුන්ගෙන් කිම්ද දෙව් පිරිස ඔබ මහත් සොම්නස් විලස සිනිදි දිවසලු නගා සිසාරා බඹන්නේ. අහනවා දෙවිවරුනි මොකෝ මෙච්චර සතුට. අසුරයන් හා එදා මහා යුද වැදුනුදා අසුරයන් පරදවා සුරන් දිනු විට පවා නොමැත තිබුණේ එදා මෙවැනි ලොබු දහ ගැනුම්. කවරනං අසිරියක් දුටුවහුද දෙවිවරුනි මේ තරං ප්‍රමුදිතව තුටු වෙන්නේ. අහනවා දෙවිවරුනි සුරාසුර යුද්ධයෙන් දිනලාවත් මෙච්චර සතුටක් තිබෙන්නේ නොවේ. මෙච්චර මේ ප්‍රීති වෙන්නේ කවර සතුටකින්ද? බලන්නේ සතුට නගත්මය නලා හඬ මුවින් ගයත්මය මිහිරිගී වයත්මය පසඟතුරු කිව්වේ පංච තූරිය බහණ්ඩ වයනවා දෙවිවරු. දෙයත් පොළත් නටනටා සිටිත්. මේරු මුදුන් වැසි දෙවියනි අසමි මම ඔබෙන් දුක් කරදර නැති දෙවිඳුනි දුරු කරන්න වහා සැක මගේ සිතේ. මහමේරු පර්වතයේ මස්තකයට වෙන්න තමයි තව්තිසා දෙව් භවන පිහිටියේ. ඒ නිසා කියනවා තව්තිසා දෙව් භවනේ ඉන්න මේ දෙවිවරුනි මං ඔබෙන් අහන්නේ මොකද්ද මෙච්චර සන්තෝෂයට කාරණේ මගේ සැකේ දුරු කරන්නට. දෙවිවරු කිව්ව විදිය හරීම ලස්සනයි. සෝ බෝධි සත්ත්වෝ රතන වර අතුල්‍යෝ මනුස්ස ලෝකේ හිත සුඛාය ජාතෝ සක්‍යානං ගාමේ ජනපදේ ලුම්බිනෙයේ තේ නම්හ තුට්ඨා අතිරිව කල්ලි රූපා. හරිම ලස්සනයි දෙවිවරු කිව්ව විදිහ. ලොවේ අසම උතුම් මැණික ඒ බෝසත් පුතු සැප සතුනට සෙත සදන්ට ඉපදුනා මිනිස් ලොවේ ශාක්‍ය ජනපදයේ ගමේ ලුම්බිනි එනිසා අපි තුටුවෙමු සතුටින් ඉල්පී යමු. ඕක තමයි සන්තෝෂයට කාරණේ. මේ සුරාසු යුද්ධයෙන් දිනපු දවසටත් වඩා සන්තෝෂය මොකද්ද? බෝසත් පුතා ඉපදිනා. පින්වතුනි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ මනුලෝ වඩිනාදා මේ තුන් ලොවේ ඔය විදිහේ අద్භූතය ආශ්චර්යය තිබුණා. කොයිතරම් අසිරිමත්ද ඒ ශාස්ත්‍රත්වය. අපි කොයිතරම් වාසනාවන්තද. එබඳු මහා පිං ඇති මහා ආශ්චර්යවත් මේ තුන් ලොවම සනහාලමින් මේ මනුලොව උපන්න ඒ මහානීය මනුස්ස රත්නය අපට සරණ යන්න ලැබුණනේ. ඒ මනුස්ස රත්නය ගැන අපට මෙහිම අහන්න ලැබෙනවනේ. එතුමානෝ හැම සතන්ට උතුමානෝ වෙති. ලොවට අග්‍ර වූ උතුම් පුරුෂයානෝය. සියලු දෙනාට වඩා උතුම් පින්වතානෝය. හැම සතුන්ගේ හඬ මැඩලන සිංහනාදයක් ලෙසින් ඉසිපතනේ මුවවගනේ පවත්වන්නේ දම්සක.
දෙව්වරු දන්නවා. ඒ දෙව්වරු දැනගෙන කියනවා මතු අනාගතේ එතුමානෝ තමයි අද මේ පහළ වෙච්චි ඒ බෝසත් කුමාරයානෝ තමයි මතු අනාගතයේ දවසක හැම සතුන්ට සිත සදන ඒ දම්සක ප්‍රවර්තනය කරන්නේ බරණැස් වනේ ඉසිපතන මිගදායි. ඉතින් ඕක අහන්න ලැබුණේ කොහේදිද අසිත තාපසයට තව්තිසාවේදී. හරි සතුටු හිතුණා. එහෙම්ම චුත වුණා තව්තිසාවෙන්. චුත වෙලා මේ අසිත තාපසතුමා එනවා සුදවුන් නිරිඳුන්ගේ භවනයට. සුද්ධෝදන රාජ මාලිගාවට ආවා. ඒ එනකොට අසිත ඍෂිතුමා කියලා කියන්නේ මහා සම්භාවනීය කෙනෙක්. ඉක්මනින් ඉස්සරහට ගිහිල්ලා සුද්ධෝදන රජුරුවෝ පිළිගත්තා. එතකොට ඒ පිළිගැනීම මේවා කිසිවකට උනන්දුවක් වෙන්නේ නැතුව අසිත තාපසතුමා අහනවා ඉක්මනින්ම මම දකින්ට රිසියෙමි කොහිද ඒ බෝසත් බබා? රජුරුවන්ගෙන් අහනවා කොහේ උපන්න බෝසත් බබා? එතකොට රජුරුවෝ ඒ බෝසතාන් වහන්සේව අරගෙන එනවා බලන්න පිංගතුනි. බෝසතාන් වහන්සේගේ ඒ බෝසත් මේ සිඟිති පුතණුවන් වහන්සේගේ සුන්දරත්වය වර්ණනා කරන හැටි. කෝවෙහි දමමින් සොඳින් තැන වූ සිත්කලු ලෙසින් සැකසූ රන්කරු විසින් දිලි රණ අබරණක් ලෙසින් සිරියාවෙන් බබලන පැහැයෙන් නොමලාමක බෝසත් පුතු පෙන්නූ වූ නිරිදානෝ අසිතට. ඒ අසිත තාපසතුමාට ඒ සුන්දර බෝසතන් වහන්සේව දිලෙන පහන් සිල ලෙසේ සොඳුරු නිල් අහස් කුසේ බබලන තරුපති ලෙසේ. හරියට උන්වහන්සේ පහන් සිලක් දිලෙනවා වගේ. නිල් අහසේ බබලන තාරකාවක් වගේ. සරත් වලාවෙන් තොර වූ අහසේ දිලෙන හිරු ලෙසේ. හරියට බලාකුළු නැති අහසේ දීප්තිමත්ව බබලන හිරු වගේ බෝසතාණන් වහන්සේ. බෝසත් පුත්‍ර රත්නය. ඒ බෝසතාණන් වහන්සේව දැක්කහම හරි සතුටු වුණා. ඒ වෙලාවේ දැන් මේ අසිත ඍෂිතුමා කියලා කියන්නේ දෙවිවරුන්වත් පේන කෙනා. දෙවියෝ අතර ඉඳලා මේ එන්නේ. අසිත ඍෂිතුමා දකිනවා මේ මහ බෝසතාණන් වහන්සේට ඉහළින් සිද්ධ වෙන ආශ්චර්යය. දෙවිවරු මේ බෝසත් සිඟිති පුතාට ඉහළින් අහසේ රැඳමින්ම කුඩයක් දරාගෙන ඉන්නවා. මේ රන්වන් මිට තියෙන චාමර අරගෙන මේ බෝසත් පුතාට දෙවිවරු පවන් සලනවා. ඒ ඊළඟට මේ හරියට ඒ බෝසතන් වහන්සේව දකින්න ලැබුණේ අසිත තාපසයට රන් පළසක් මැද තියෙන රතු පාට පළසක් මැද තියෙන රන් ආභරණයක් වගේ. ඇයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ මුළුමනින්ම රන් පැහැවැත්තේ. හරියට රතු පාට පළසක් මත තිබ්බ තනිකරම රත්තරන් ආභරණයක් වගේ බෝසතන් වහන්සේව දැක්කා. දැකලා අසිත තාපසතුමා එකින් එක ඒ බෝසත් පුතාගේ මහා පුරුෂ ලක්ෂණ විමසුවා. ඒ මහා පුරුෂ ලක්ෂණ විමසනකොට අංග ලක්ෂණ ශාස්ත්‍රයේහි කෙළපැමිණි අසිත තාපසයා දැනගත්තා මේ මහා පුරුෂයෙක්. ඊටාම සතුටින් මේ පින්වත් සිඟිති පුතා ලොවට උතුම් වේය ඉතා දෙපා සතුන් අතරත උතුම් බවට පත්තිති දීපදාන මුත්තමෝ. මේ ඉන්න සිඟිත්තා දෙපා ඇති මිනිස්සුන්ට අග්‍ර වෙනවා කියලා වචනයක් කිව්වා. ඒ වචනේ කියලා මේ ඍෂිවරයා බෝසතාණන් වහන්සේ දෙස බලාගෙන මේ ඒ වෙලාවේ ඇස් වලින් කඳුළු හෙළුවා කියනවා. ඔබ මේ සිදුවීම අහලා ඇති. ඒ අසිත ඍෂිවරයාට මේ ඇහැට කඳුලක් කිනවා. ඒ ඇහැට කඳුල උනන්නේ මුලින් ගොඩාක් සතුටු වෙලා ප්‍රීති ප්‍රමුදිත වෙලා හිටපු ඍෂිවරයාට ඇහැට කඳුලක් කිනවා. එතකොට රජුරවන්ට බය හිතෙනවා. රජුරු අහනවා ඍෂිතුමනි කුමාරයාට අනතුරක්ද? ඇයි ඔබ මේ කඳුළු සලන්නේ? එතකොට කිව්වා කුමරුන්ගේ දිවිය ගැන අහිතක් නොසිතුමෙමි මම. සිඟිත්තා ගැන දැනගන්නට නොපෙනී කිසි අනතුරක්. මෙහි වැඩ සිටින බබා සුළුපටු නොවෙතිය ඉතා.
මේ ඉන්නේ සුළුපටු කෙනෙක් නෙමෙයි. මේ දරු ගැන සිත සිතා තුටු වේ වූ සිත හැර දුක. මේ සිඟිත්තා ගැන හිත හිතා සතුටු වෙල්ලා කිව්වා. ලැබගනු ඇත මේ පුතා ලොවේ අනුත්තර බුදු බව මහා කාරුණික වෙමින් සැමටම සිත සලසමින් පරම නිමල දැකුම් ඇතිව දම්සක් දෙසමින් යනු ඇත බුදු සසුනද මෙතුමන්ගේ හැම දෙස පැතිරී යන්නේ. බලන්න එදා බෝසතාණන් වහන්සේ උපන්න දවසේ මේ සිදුවීම් ටික සිද්ධ වුණේ. ඇයි මේ ඍෂිවරයා ඇඬුවේ? එහෙත් බොහෝ කල් සිටින්ට නැත මට ආයුෂ ලබන්ට. අනේ දැන් ඍෂිවරයා ගොඩාක් වයසයි. අද තමයි මේ මහා පින්වන්තයා උපන්නේ. ඒ පින්වන්තයා ලොකු වෙනකන් ඉන්න තරම් මට ආයුෂ නැහැ. සුළු කලකින් ටික දිනකින් මරණය මට නම් නියතය. අසම සමිය ඇති මුනිදුගේ බණ අසන්ට නොලැබේ මට. එදා අසිත ඍෂිවරයා බුදුබණ අසන්ට නොලැබේය කියලා එහෙම ඇඬුවා. බලන්න පින්වතුනි මේ බුදුබණක් අහගන්න ලැබෙනවා කියන එක කොච්චර භාග්‍යයක්ද? කොච්චර භාග්‍යයක්ද? මේ බුදු කෙනෙකුගේ නිර්මල භාෂිතය අහගන්න ලැබෙනවා කියන එක. නොලැබෙනු දැක අමාසුවය මම ඒ ගැන දුක් වෙමි. මට යමාසුවේ ලැබගන්න නෑනේ කියලා තමයි මට දුකක් උපන්නේ. ඉතින් ওই විදිහට ශාක්‍යයන්ගේ හිත් තුළ සුද්ධෝදන රජුරු ඇතුළු ශාක්‍යයන්ගේ හිත් තුළ මහා සොම්නසක් ඇති කරලා මේ ඒ අසිත තාපසතුමා මේ තමන්ගේ ඥාති පුත්‍රයෙක් හිටියා. ඒ ඥාති පුත්‍රයා ඒ කිව්වේ නංගිගේ පුතා බෑනා. මේ නංගිගේ පුතා ළඟට මේ ඍෂිතුමා කෙලින්ම ගියේ. ඉතින් මේ දවසේ තවත් සිද්ධියක් සිද්ධ වුණානේ පින්වතුනි. මේ අසිත ඍෂිවරයා කියලා කියන්නේ ශාක්‍ය රජදහනේ සම්භාවනීය මේ ඍෂිවරයෙක්. ඒ නිසා මේ බෝසතාණන් වහන්සේව මේ එදා උපන්න සිඟිති පුතාව සුද්ධෝදන රජුරුව අසිත තාපසයා යන්ට පෙර වන්දවන්ට ලැහැත්ති වුණා. මේ ඍෂිවරයාගේ දෙපා මුල තියලා වන්දවන්ට ලැහැත්ති වුණා. ඒ වන්දවන්ට කියලා මේ බෝසත් සිඟිත්තාව ඔසවනකොට හරි අద్භූත විදිහට බෝසතාණන් වහන්සේගේ ඒ සිඟිති සිරිපා අසිත ඍෂිවරයාගේ ජටාවේ පැටළුණා. ඒකේ හිසි. එතකොටම අසිත ඍෂිවරයාට සිහි උපන්නා. මේ මහා පුරුෂ රත්නේ නේද මේ? එහිම වන්දනා කළා අසිත ඍෂිවරයා. මුළු ශාක්‍ය රජ දහනම වන්දනා කරන කෙනා. එදා උපන් බෝසත් සිඟිති පුත්‍රයා ඉදිරියේ වන්දනා කළා. එතකොට එදා තමයි සුද්ධෝදන රජතුමා පළමුවෙනියටම මහබෝසතන් වහන්සේට වැඳී මුළු ශාක්‍යයම වන්දනා කළා. මෙන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ. මෙබඳු පින්සාර ශාස්ත්‍රෘත්වයක්. පිනෙන් පිරුණු ශාස්ත්‍රඥ වහන්සේ නමක් පින්වතුනි අපි සරණ ගියේ. මේ අහනකොට සිත සිතා සන්තෝෂ වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ යන්ට ලැබුණේ කෙබඳු උත්තරීතර මනුස්ස රත්නයක්ද කියලා. මේ අපි මේ කතා කරන්නේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත්කාරයන්ට පෙර බෝසතාණන් වහන්සේගේ ජීවිතයයි. සම්බුදු බව පසක් කරන්නට පෙර බෝසතාණන් වහන්සේගේ අසිරියයි මේ අහන්නේ. එතකොට මේ සිදුවීම උනේ ওই විදිහට. ඉතින් අසිත තාපසයා තමන්ගේ බෑණනුවන් කවුද මේ බෑණනුවන්? ඒ තමයි නාලක. නාලක එතකොට තරුණයා. 16 හැවිරිදි තරුණයෙක්, අවුරුදු 16ක තරුණයෙක්. තරුණ වයසේ හිටපු මේ නුවණැති නාලක ළඟට ගිහිල්ලා අසිත තාපසතුමා කියනවා බුද්ධෝති ගොහසං යද පරතෝ සුනාසි. අනාගතේ බුද්ධ කියන වචනේ අහන්න ලැබේවි. මේ අද අහන බණපද ඔබ හොඳට දරාගත යුතු දේවල්. මොකද අපි මේ මනුස්ස ලෝකෙ උපදිනකොට අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අර මේ අපිට මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්ම දායාදේ ලබා දීපු නිසා අපිට පාරම්පරිකව ලැබිලා තිබුණා බුද්ධ කියන වචනේ. එතකොට නිකන් ඒක සාමාන්‍ය අයට ඒකේ වටිනාකමක් නැහැ වගේ. නමුත් බලන්න මේ බුද්ධ කියන වචනේ ගැන මහා නුවණැතිව වර්ණනා කරපු හැටි.
බුද්ධ කියන වදන අනාගතයේ අසන්ට ලැබේවි. ඒ නිසා පුතේ බුදු බවට පත් මුනිදු දහම් මඟ දෙසනකොට දහම් අසමින් එතන ගොස් සිතද පහන් කොට ඔබත් හැසිරෙනු මැනව සමිඳුන්ගේ සසුන් මඟ. පුත්‍රය, ඒ බුද්ධ කියන වචනේ අහන්ට ලැබෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න. ගිහිල්ලා උන්වහන්සේ ගැන සිත පහදවා ගන්නට, සිත පහදව ගන්නට කිව්වා. මොකද්ද කරගන්න කිව්වේ? සිත පහදව ගන්න කිව්වා. ශ්‍රද්ධාව ඇති කරගන්න කිව්වා. ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශාසනේ ඔබ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා හොඳට අවවාද ලබාගෙන සිත එකඟ කරගෙන ඒ පරම පිවිතුරු නිර්මල නිවන ඔබ අවබෝධ කරගන්නට කියලා අවවාද කළා නාලකට. නාලක කියලා කියන්නේ මහා පින්වන්තෙක්. පදුමුත්තර බුද්ධ ශාසනයේ මීට කල්ප ලක්ෂයකට පෙරයි මේ ලෝකෙ පහළ වුණේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ බුද්ධ ශාසනයේ එක්තරා භික්ෂුවක්, ඒ බුද්ධ ශාසනයේ එකම එක භික්ෂුවක් මුනිවත පිරීම සම්බන්ධයෙන් තනතුරු ලැබුවා. ආන්නේ මෝනීය වත පූර්ණේ කරන්න ඕන කියලා පින් හිතුවිල්ලක් එදා තමයි මේ නාලක කියන පින්වන්තයාට හටගෙන තිබුණේ. එදා ඉඳන් පින් පුරාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමන්ගේ ඥාති ඍෂිවරයා මේ විදිහට අවවාද කරාට පස්සේ නාලක මේ බලන පින්වන්තයන්ගේ ජීවිතවල වෙනස. නාලක එදාම දැන් මේ මහබෝසතාණන් වහන්සේ උපන් දවස ඉපදිලා තාම මේ හෝරා කිහිපයයි ගත වෙලා තියෙන්නේ. අනාගතේ පහළ වෙන බුදුරජාන් වහන්සේ උදෙසා නාලක පැවිදි වුණා. සුකෝ බුද්ධානං උප්පාදෝ. ඒකාන්තයෙන් බුදු කෙනෙකුගේ උපතන සැපයක්මය. මේ ලෝසතුන්ව සසර දුකින් නිදහස් කරවන ඒ මහා මුනිවරයා සිඟිත්තා විදිහට උපදින දවසේම ඒ උපත සිද්ධ වෙලා ඊටාම සුළු මොහොතක් යනකොටම කාමයන් අත්හැරලා කෙනෙක් පැවිදි වුණා. එතකොට මේ නාලක තෙරුන් තමයි මේ ඉතිහාසයේ බලපුවම ශාසන ඉතිහාසය තුළ නාලක තෙරුන් තමයි බෝසතාණන් වහන්සේගේ උපත අහලා මතු අනාගතයේ යම් බුදු කෙනෙක් පහළ වෙනවාද ඒ බුදුරජුන් උදෙසා මාගේ පැවිද්ද වේවා කියලා මුලින්ම පැවිදි වුණේ. පැවිදි වෙලා ඉතින් මේ බොහෝම ඒ උන්වහන්සේගේ ජීවිතය ගත්තහම උන්වහන්සේ දීර්ඝ කාලයක් පැවිද්දෙක් විදිහට ගත කරනවා, ධර්මයක් දන්නේ නැහැ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ පහළ වෙලා නැහෙනේ. බුදුරජාණන් වහන්සේ මහා බිනිෂ්ක්‍රමණය කළෙත් 29 හැවිරිදිවේදී. එතකොට මහබෝසතාණන් වහන්සේගේ උපත සිද්ධ වෙච්ච දවසේ මහාන වෙච්චි නාලක ඒ වෙනකොටත් 29 අවුරුද්දක් පැවිදි වෙලා. ඒ 29 අවුරුද්දම ගත කරලා තියෙන නාලක තෙරුන්නේ නාලක භික්ෂුව බුදුරජාන් වහන්සේ උදෙසා පැවිදි වෙච්චි ඒ භික්ෂුව ඒ 29 අවුරුද්දම ගත කරලා තියෙන්නේ කිසිම වචනයක් කතා නොකර. වදන් කතා කරන්න අවශ්‍ය නැහැ. ගෙපිල් වලින් පිණ්ඩපාතේ වඩිනවා, ලැබෙන දෙයක් වළඳනවා. බොහෝම සංසුන් ඉදිරන් ඇතුව කාමයන්ට යට නොවි තමාව රැකගෙන ඉන්නවා. බණක් කියන්න කියලා, දහම් කතාවක් කරන්න කියලා ධර්මයක් දන්නේ. එකම එකක් අපේක්ෂාවෙන් ඉන්නවා. බුදු කෙනෙක් පහළ වුණා, බුදු කෙනෙක් පහළ වුණා කියන වචනය අහන්න. කොයිතරම් ආශ්චර්යයිද? කොයිතරම් පුදුම සහගතයිද? ඒ වචනේ අපේක්ෂාවෙන් තමයි මේ කසාවත දරාගෙන හිටියේ. ඒ වචනේ අපේක්ෂාවෙන් හිටියා. ඉතින් 35 හැවිරිදි වියේදී අපගේ මහා කාරුණිකයන් වහන්සේ වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ ගයාවේ නේරංජරා නදී තෙර ඇසතු බෝරුක් සෙවණේදී සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. ඒ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනකොට මේ මුළු තුන් ලෝකේම අසිරිය සිද්ධ වෙනවා. ඉතින් නාලකටත් මේ අසිරිය දැනෙන්න ඇති. ඊට පස්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ බරණැස් වන
මිගදායේදී ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනේ උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කළා. අමා නිවන් දොර විවර කළා. ඒ දහම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මංගල ධර්ම දේශනාව සිද්ධ කරන වෙලාවෙත් මේ ලෝකේ මහා අසිරිය සිද්ධ වුණා. ඉතින් ඔන්න විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ පිහිටියා. ශාසනය පිහිටලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන දඹදිව් තලයේ පුරා කල්යාණ කීර්තිරාවේ පැතිරෙනවා. බුද්ධ කියන වචනේ රැව් පිළි රැව් දෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ගැන කල්යාණ ගොහසාව ඉතිපිසෝ භගවාරහන්. ඒ භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේ නමකි. සම්මා සම්බුද්ධ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කල්යාණ රාවය දසත පැතිරෙනකොට ඔන්න නාලක ආවා. නාලක ඇවිල්ලා කියනවා පින්වත් ගෞතම මුනිදුනි, මම මුලින්ම ඔබ වහන්සේ ගැන දැනගත්තේ අසිත ඉසිතුමා මට පැවසූ වචන වලින්. හැම දහමේ පරදර වැඩි මුනිදානන්ගෙන් මම මෙසේ විමසමි. පැවිදි දිවිය ලැබුව කෙනා පිණ්ඩ පාතයෙන් යැපෙන කෙනා. ඒ හැසිරෙන මුනිවත. ඒ උතුම් මුනිවත. මුනි පබ්‍රෝහි මේ පුට්ටෝ මෝනෙයන් උත්තමම් පදං. සාමීනී උතුම් මුනිදානිනී මට ඒ උත්තම මුනිවත කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමයි මේ විශේෂ මුනිවත කියන එක දේශනා කොට වදාළේ. මේ දේශනාව පින්වතුනි අන්තර්ගත වෙන්නේ සුත්ත නිපාතේ කියන පොත් වහන්සේගේ නාලක සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන්ට එදා මුනිවත වදාරනවා. පවසන්නෙමි මම ඔබහට සැබෑ ලෙසම එම මුනිවත. එතකොට මේ මුනිවත කවුද දන්නේ? ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි මේක වෙන කෙනෙකුගෙන් අහගන්න බෑ. සම්බුදුරජාණන් වහන්සේ විතරයි මේ විශේෂ ශ්‍රාවක භික්ෂුවට මුනිවත කියලා දෙනවා. අපහසුයෙන් කළ යුතු අපහසුයෙන් ලැබගත යුතු දුක්කරං දුරබි සම්භවං. ඒ මුනිවත කරා යන්ට හිතට මහත් දිරිය ගන්නට දැඩි ලෙස අදිටන් කරන්නට. ඉතින් දැඩි අදිෂ්ඨානයකින් කරන්න ඕන එකක් කියනවා මේ මුනිවත. මොකද්ද? ගමකදී නින්දා කළ විට වැඳුම් පිදුම් කළ විට හෝ කුමන අයුරකින් ලැබුණද එය සම ලෙස සලක ගන්න. ගම් වලට වැඩියහම ගමින් නින්දා කරන්නත් පුළුවන් කියනවා. ඊළඟට සත්කාර කරන්නත් පුළුවන් කියනවා. නින්දාවත් සත්කාරයත් සම ලෙස ගන්න. මේ අවවාදයේ තිබෙන්නේ කොහිද? බුද්ධ ශාසනයේ. නින්දාවද සත්කාරයේද සම ලෙස ගන්න. තරහ සිතකට ඉඩ දෙන්න එපා. තමන්ගේ ඉදුරන් තමන්ගේ සිත හොඳින් සංවර කරගන්නට. මාන්නෙන් උඩඟු නොවි ශාන්ත ලෙස කල් ගෙවන්න. මේ මුනිවරුන්ගේ චර්යාවයි. පින්වතුනි මේ දේවල් අහලා හිත පහදවන්න. මොකද මේ දේවල් කරන්න දුෂ්කරයි, ගොඩාක් අමාරුයි. මේ දේ කලේ සංසාරේ පින් තිබ්බ මහා පින්වන්තයෝ. එතකොට ඔබ හිත පහදවන්න ඕන, අපි හිත පහදවන්න ඕන. මේ බුදු සසුනේ මහා පින්වන්තයෝ මෙය කලේය කියලා. ඒ උදෙසයි මේ කියා දෙන්නේ. හිත පහදව ගැනීම පිණිස. චිත්ත ප්‍රසාදේ පිණිසයි මේ ධර්මයේ. මේ නාලක තෙරුන් ප්‍රධාන ඒ මුනි පරපුර ගැන හිත පහදව ගන්න. ඒ ශාස්ත්‍රූන් වහන්සේ ගැන හිත පහදව ගන්න. ඒ චිත්ත ප්‍රසාදේ ඇති කර ගන්නටයි ඔබට මේ ධර්මයේ කියා දෙන්නේ. වසනා විට වන ගැබ තුල ඔබ හමුවට එයි අරමුණු. නොයේ කරමුණු එයි කියනවා මේ වනාන්තරේ වාසය කරනකොට. ඊළඟට ඒ අරමුණු හරියට මෙහෙම කියනවා. කුඩා මහත් නොයෙක් ලෙසට දිලෙන ගිනිසිලු විලසට ගින්දර වගේ අරමුණු එයි කියනවා. මායා ඇති වනිතාවෝ මුනිවරුන්ව රවට ගනිති. මේ මුනිවරුන්ට තියෙන ප්‍රධාන කිලුටක් මුනි ජීවිතේට වනිතාව, කාන්තාව. එනමුදු ඒ වනිතාවෝ
ඔබ නම් නොම රවටත්වා. නාලක ඒ වනිතාවන්ට ඔබ රවට ගන්න දෙන්න එපා. මයි තුනයෙන් වෙන්වීමෙන් ලස්සන කැත කාමයන්ද දුරලීමෙන් තැති ගන්නා තැති නොගන්න ලොවේ සියලු සතුන් කෙරෙහි නොගැටෙන්නේය නොයලෙන්නේය. ඔන්න මුනිවත. මේ ලෝකෙ සියලු සත්වයන් කෙරෙහි ඇලෙන්ටත් එපා කියනවා ගැටෙන්ටත් එපා කියනවා. ලේසිද අමාරුයිද? දුෂ්කරයි දුක්ඛරං. හරි අමාරුයි. ලබා ගන්නට ඉතාම අමාරුයි. මා යම්සේ සැප කැමතිද මේ පිරිසත් මා වගේය. මේ අය දුක නොම කැමතිද මාත් මෙබඳු අය වගේය. තමා ගැනම උපමා කොට අනුන්ගේ පණ නොනසන්නේ වෙන කෙනෙකුන් යොදවාහු ඝාතනයක් නොකරන්නේ. තමන් උපමා කරගෙන ප්‍රාණඝාතයෙන් වෙන්වෙන්න කියනවා. තමන් ප්‍රාණඝාත කරන්නෙත් නෑ අන්‍යයන් ලවා කරවන්නෙත් නෑ. ලොවේ සාමාන්‍යයෙන් පෘථග්ජන ජනයා මේ ලාමක ආශාව ලෝභය මේ වගේ ඇලෙනවා. මේ මුනිවත පිළිපැදලා මේ කාමයේ කියන නරකය ඉක්මවා යන්න කියනවා. කාමයට වැටෙන්න එපා කියනවා. හරිම ලස්සනයි. ඌනෝ දරු මිතා හාරු කුසේ පමණට ආහාර අරගන්න. ප්‍රමාණය දැනගෙන ආහාරය අනුභව කරන්න. ප්‍රමාණය දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිවේක්ෂා කරනවා. මේ බුද්ධ ශාසනය ඇතුලේ දන් වැළඳුවේ ප්‍රතිවේක්ෂාවකින්. නුවණ වඩන අය ආහාර ගත්තේ ප්‍රතිවේක්ෂාවකින්. නේව දවාය. මේ ආහාරය ගන්නේ ජවය පිණිස නෙවෙයි. න මදාය මත්ෙන්ට නෙවෙයි. න මණ්ඩනාය මේ ශරීරයේ සැරසීම් පිණිස නෙවෙයි. න විභූෂනාය ශරීරයේ අමුතු විදිහකට සරස ගන්න නෙමෙයි. මේ සාමාන්‍ය ජනයා කෑම කනකොට මෙව්ව කාපුවම මේ විටමින් ලැබෙන්නේය. මේ විටමින් ලැබුණ කල්හි හම සුදු වන්නේය. මේ නොයෙක් ඒවා එක්කනේ කෑම කන්නේ. එහෙම නෙවෙයි කෑම කන්නේ. එනට ඇතැම්මු කෑම අරගන්නේ ඊටත් වඩා හිතලා. කෑම් බීම අරගන්නවා මෙව්ව කාපුවම මස් පිඩු වැඩෙනවාය. එතකොට එයා විශේෂයෙන් ශරීරයේ සරසන්ට ලැහැත්ති. එහෙම නෙවෙයි බොජුන් අරගන්නේ. යාව දේව ඉමස්ස කායස්ස ඨිතියා. මේ ආහාර මේ ශරීරයේ යැපීමටයි. යාපනාය යැපීම් පිණිස විතරයි. විහිං සූපරතියා ආහාරය නිසා හටගත්ත වෙහෙස සංසිඳුවීම පිණිසය. බඩගින්නේ හින්දා හටගන්නවනේ ආහාර නැති වෙනකොට බඩගින්නෙන් හටගන්නව වෙහෙසක්. ඒක සංසිඳව ගන්නටයි මේ ආහාරය. මේක වළඳපුවාම පුරාණංච වේදනම් පටිහංකාමි. පැරණි බඩගිනි වේදනා නැතුව යනවා. නවංච වේදනං අලුතෙන් වේදනා උපදින්නේ නැහැ. මේ නිවන් මගත් වඩාගෙන මේ ශරීරයේ පවත්ව ගන්න පුළුවන් කියන අදහසින් විතරයි කියනවා ආහාර අරගන්නේ. අප්පිච්චස්ස අල්පේච්ච වෙන්න. අලෝලූපෝ කිසිම දෙයකට ලොල් වෙන්න එපා. සචේ ඉච්ඡාය නිච්ඡාතු හැබෑවටම තණ්හාව දුරු කරන්නට. ඒ හැබෑවටම කෙනෙක් තණ්හාව දුරු කරොත් අනිච්චෝ ආසාව දුරු කරොත් එතන අනිච්ච කියලා කිව්වේ මහ ප්‍රාණ ඡය යන්න. අනිච්චෝ ඉච්ඡාව නැති කරන්න ලාමක ආසාව ඔක්කොම නැති කරන්න. ආන්නේ නැති කරපු කෙනා තමයි නිබ්බුතෝ නිවී ගිය සිත් ඇති කෙනෙක් වෙන්නේ. ඉතින් මුනිවත ගැන තව කියලා දෙනවා. යම් කිසි කෙනෙක් වනේ වසනකොට එබඳු ශ්‍රමණයා පිණ්ඩපාතේ ලබාගෙන යලිත් වනයේටම වැඩම කරලා ඒ පිණ්ඩපාතේ වළඳලා සුවසේ බවුන් වඩනවා. ආරණ්‍යයේම වසමින් තමයි ඒ මුනිවරයා සතුටු වෙන්නේ. ඒ මුනිවරයා ගමට පිණ්ඩපාත වැඩියට පස්සේ මුනිවරයාගේ පිණ්ඩපාත ගැනීම ගැන කියනවා. අලත්තං යදිදං සාධු පිණ්ඩපාතේ ලැබුණොත් ඒකත් හොඳයි. නාලත්තං කුසලං ඉති නොලැබුණොත් ඒකත් ඉවසනවා. උභයේ නේවසෝ තාදී ඒ දෙකේදිම අකම්පිතව ඉන්නවා. ලැබුණත් කම්පා වෙන්නේ මට ලැබෙන්නේ කියලා. නොලැබුණත් කම්පා වෙන්නේ අයියෝ අපට පින් නැත්තේ කියලා. දෙකේදිම තාදී කිව්වේ අකම්පිතව ඉන්නවා.
රුක්ඛං උපනිවත්තති හොඳට පිහිටලා තියෙන ගහක් වගේ. ඔව්. ඉතින් මේ විදිහට පින්වතුනි අපිට මේ ලැබී තියෙන කාල වේලාව මේ සම්පූර්ණ මුනිවත ඔබට කියා දෙන්න වෙලාව මදි. මේ මුනිවත ගැන බුදුරජාණන් වහන්සේ හරීම ලස්සනට දේශනා කළා. ඒ කියන්නේ මුනිවරුන්ගේ ස්වභාවය මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළේ. ඇත්තරම මේ මුනි ස්වභාවය මේ මෝණීය වත මුනිවත කියන එක පුරුදු කළේ මේ බුද්ධ ශාසනයේ නාලක මහතෙරුන් වහන්සේ. නාලක මහරහතන් වහන්සේ. එතකොට මේකේ හරි ලස්සන තැනක් තියෙනවා. මේ ඒ කොටස අපි අහමු. ඒක බොහොම ලස්සනයි. මේ මුනිවරු ගැන දැනගන්නකොට ඒක හරි වටින එකයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා නාලක බලන්ට කියනවා මේ මහා ගංගා. ඒ මහා ගංගා නාලක වතුර ගොඩාක් දරාගෙන නිශ්ශබ්දව යනවා නේද කියලා අහනවා. දැන් මහා ගංගා තියෙනකොට පින්වතුනි මේ මහා ගංගාවේ දැන් මහා ගංගා කිව්වම ගංගා යමුනා අචිරවතී සරබු වගේ ලොකු ගංගා ඉන්දියාවේ. කිලෝමීටර් ගණන් පළලයි. ඒ පළල ගංගාව මෙහෙම ගලාගෙන යනවා වතුර කඳක් දරාගෙන. කිසි සද්දයක් නැහැ. හැබැයි නාලක බලන්න කියනවා චූටි දොළ පාරවල්. චූටි දොළ පාරවල් හැමතිස්සෙම සද්ද නේද කියලා අහනවා. ගල 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 කියන හඬ. ඔව්. යමක තිබේ නම් අඩු බව එනිසාය එය හඬ නගන්නේ. නාලකය අඩු හින්දා තමයි කියනවා සද්දේ. ඒ වගේ ಗುಣ නැති මිනිස්සයා තමන්ගේ ආධ්‍යාත්මය තුළ දියුණුවක් නැති මිනිස්සයාගේ සද්ද වැඩි. හැබැයි යමක් පිරිලා නම් තියෙන්නේ ඒ පිරිචි දේ හරි ශාන්තයි. ඔය වගේමයි අඩ කුම්භූපමෝ බාලෝ බාලයා කියලා කියන්නේ අඩක් පිරිච්චි වතුර අඩු කලයක් වගේ. වතුර අඩු කලේ හෙලෙව්වොත් එහෙම හරි සද්දේ. හරීම සද්දයි වතුර නැති කලේ. ඒකේ වතුර නැති නිසා ඒ තියෙන වතුර චුට්ට ගොජ ගොජ ගාලා සද්ද එනවා. හැබැයි පිරුණු කලේ දිය නොසැලී පිරිච්චි කලයක් වගේ තමයි කෙලෙස් නැසූ රහතන් වහන්සේලා. මෙන්න මෙතනින් හොඳට තේරුම් ගන්නට සැබෑම අරහත්වය සැබෑවටම කෙලෙස් නැසුවා නම් ඒ උත්තමයෝ නිහඬය. ඒ උත්තමයෝ ශාන්තය. ඒ උත්තමයන්ගේ වාද නැත. ඒ උත්තමයන්ගේ ප්‍රකට වීම නැත. ඒ උත්තමයෝ ලෝකේ සනහාලමින් බුදුරජුන්ගේ ශ්‍රී සද්ධර්මයේම දේශනා කරමින් බුදුරජුන්ගේ අනුත්තර බව ගැන සිංහනාද කරමින් මේ ලෝකේ වැඩවසත්. හැබැයි මේ අරහත්ත්වයටපත් නොවීම කෙලෙස් තියෙද්දීම මම රහතෙක් මී මම අවබෝධ කළමි කියලා කියාගන්න බොරුකාරයෝ ඉන්නව නේද? ඇතුළ හිස්. ඇතුළ හිස් හින්දා සද්දේ. හැමතිස්සෙම වාදී. හැමතිස්සෙම කියවිල්ල. ඇයි මේ? ගුණ පූර්ණයක් නොමැති නිසායි. ඉතින් ඔන්න ඔය විදිහට නාලක තෙරුන් වහන්සේට හරීම ලස්සනට අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඒ මුනි ප්‍රතිපදාව ගැන කියලා දුන්නා. ඉතින් ඒ මුනි ප්‍රතිපදාව අහලා බලන්න මේ කොටසේ නාලක තෙරුන් වහන්සේ ගැන මේ තියෙන කොටස කොච්චර වටිනවද? මේ අපේ ගුරුදේවයන් වහන්සේ නාලක සූත්‍රයේ පසුබිම විස්තර කරලා තියෙන විදිහ. මේ නාලක තෙරුන්ගේ චරිතය අතිශයින්ම චමත්කාර ජනක ජීවන රටාවකින් යුතු එකකි. එනිසාම මේ දෙසුමට නාලක ප්‍රතිපදාව කියාද කියති. ඒතර නාලක සූත්‍රයේ සම්පූර්ණයෙන් කියනවා නාලක ප්‍රතිපදාව කියලා. මේ නාලක තෙරුන් වහන්සේ මේ දේශනාව අහලා කරුණ තුනකින් අතිශයින්ම අල්පේච්ඡ වූසේක. නාලක රහතන් වහන්සේ නාලක තෙරුන් නිකලෙසෙන්ට පෙළ නාලක තෙරුන් කාරණා තුනකින් අල්පේච්ඡ වුණා. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේව යලි දැක ගන්නට ඇතනම් කියන හිතුවිල්ලට ඉඩ තියන්නේ නැතුව බුදුරජාන් වහන්සේව දැකපු පළවෙනි වතාවෙම සෑහීමකටපත් වුණා. ඒ නාලක තෙරුන් කියලා කියන්නේ ඔය නාලක සූත්‍රයේදී බුදුමණ ඇහුවට පස්සේ බුදුරජාන් වහන්සේ මුණ ගැහුණට පස්සේ
අය ජීවිත කාලෙම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ එක පාරයි දැක්කේ. ඒ දැකපු පාරෙම සෑහීමකටපත් වුණා. ආය ආස කළේ නෑ මම බුදුරජාණන් වහන්සේව දකින්න ඕනේ කියලා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි අනේ ඒ සදහන් යලි අසන්ට ඇත්නම් කියන සිතුවිල්ලට ඉඩ නොතබා පළමුවෙනි දෙසුමින්ම මුළුමනින්ම සෑහීමකටපත් වූසේක. ඔය නාලක සූත්‍ර දේශනාව අහලා ඒ දේශනාවෙන්ම සෑහීමකටපත් වුණා. ආයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ඇවිල්ලා නැහැ. ඊළඟට අනේ ඒ මුනිවත ගැන යලි විමසන්ට ඇත්නම් කියන සිතුවිල්ලට ඉඩ නොතබා පළමු විමසුමින්ම මුළුමනින්ම සෑහීමකටපත් වූසේක. ඒ මුනිවත ගැනත් ආයේ අහලා නැහැ. ඒ පළමු දේශනාවෙන්ම සෑහීමකටපත් වුණා. මේ ස්වභාවය මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ නාලක තෙරුන් වහන්සේට විතරයි. ඉතින් නාලක තෙරුන් වහන්සේගේ ජීවිතේ හරීම විස්මයජනකයි. මේ උන්වහන්සේ ওই දඹදිව් තලයේ වැඩ වාසය කරනකොට එක වනයක ගත කළේ එකම එක දවසයි. එක රුක් සෙවණක ගත කළේ එකම එක දවසයි. ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනකොට එක ගෙදරකට පිණ්ඩපාතේ වැඩියේ එකම එක පාරයි. එක ගෙදරකට දෙපාරක් පිණ්ඩපාතේ වැඩලා නැහැ මේ තෙරුන්. කොච්චර ආශ්චර්යයිද ඒ නොයලීම මේ රහතන් වහන්සේලා. මෙසේ වනයෙන් වනයේට රුක් සෙවණින් රුක් සෙවණට ගමින් ගමට වැඩම කළ ඒ මහෝත්තම තෙරුන් වහන්සේ මාස 7යි බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා මාස 7යි උන්වහන්සේ ජීවත් වුණේ. ඒ 7 මාසයේ ඇවෑමින් කොහේ හෝ තැනකදී උන්වහන්සේ සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ නාලක මහරහතන් වහන්සේ හිංගුල පර්වතයේ සමීපයේදී පිරිනිවන් පාවදාලා. නාලක මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ විශේෂ ඉරියව්වකින්. බුදුරජාණන් වහන්සේ යම් දිසාවක වැඩ ඉන්නවද? ඒ දිසාව නුවණින් බලලා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දෙසට වන්දනා කරගෙන උන්වහන්සේ පිරිනිවන් පෑවේ. පළඟක් බැඳගෙන බුදුරජාණන් වහන්සේ දෙසට හැරී ඒ දිශාව බලාගෙන වන්දනා කරගෙන ඒ නාලක මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කරලා මහත් වූ භික්ෂු සංඝයාත් එක්ක වැඩම කරලා නාලක මහරහතන් වහන්සේගේ ශරීරයට ආදාහන කෘත්‍ය කරලා ධාතු තැන්පත් කරවලා සෑයක් තනන්ට කටයුතු සම්පාදනය කෙරුවා. ඉතින් පින්වතුනි මේ බුදු සසුනේ ආශ්චර්යවත් ශ්‍රාවක රත්නයක්. නාලක මහරහතන් වහන්සේ බලන්න මේ බුද්ධ ශාසනය කියන එක කොයිතරම් අසිරිමත්ද? ඒ බුදු සසුනේ බුදුරජාණන් වහන්සේ ලොවට දීපු ශාන්තිය, ඒ සද්ධර්මය කොයිතරම් ආශ්චර්යමත්ද? ඒ ශාන්තිදායක සද්ධර්මය නිසා උපන්න ඒ ශ්‍රාවක සංගරුවන කොයිතරම් ආශ්චර්යමත්ද? ඒ උතුම් නාලක මහරහතන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංගරුවනට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ නාලක මහරහතන් වහන්සේ ඇතුළු උතුම් මහරහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් ඒ අමා නිවනේ සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ පළමු කොට සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය යස්ස ඉසුරින් වැඩිත්වා. ශ්‍රද්ධා සීලාදීන් වැඩිත්වා. ඒ දෙවියෝ අප හැම දිනාට දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සසුන තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 18කට පෙර මිය පරලොව ගිය වේලා තන්ත්‍රීගේ නිව්ටන් බොතේජු පියාණන් ඇතුළු
අද දායකත්වයේ දරන සුපින්නතුල්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාට අනුමෝදන් වෙත්වා මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න විශේෂයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය බුද්ධ රත්නයේ ආශිර්වාදය ධර්ම රත්නයේ ආශිර්වාදය සංඝ රත්නයේ ආශිර්වාදය අද දවසේ පළමුවෙනි ජන්මදිනයේ යෙදී ඇති වේලා තන්ත්‍රීගේ මේඝ ලෙයෝන් සිඟති පුතණුවන්ට සැලසී ඒ පුතාට නිදුක් නිරෝග සුවයම වේවා දීර්ඝායුෂ සැලසේවා ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම නිරතුරු ලැබේවා ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ තමන්ගේ ජීවිතේ සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් සුවසේම පින් කරගන්නටත් මේ ගෞතම බුදු සසුන පවතින උතුම් මනුස්ස ජීවිතේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් ලෙස පිහිට පිළිසරණ රැකවරණ ලබන්නටත් ඒ පුතාට වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද දායකත්වයේ දරන නොම්බර 118න් 22 අඹගමුව පාර පැණිගොඩ මුල්ල නාවලපිටිය යන ලිපිණේ පදිංචි පින්වත් වේලා තන්ත්‍රීගේ ඉරාන් මාදෝ මහතා සහ මදුවන්ති ගුණසේකර මහත්මිය ඇතුළු ඊළඟට දර්ශීද සිල්වා දියණිය ඇතුළු ඒ සියලු දරුවන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේ ධර්ම දානමේ පිණි අනුහසින් ඒ පින්වතුන්ලාට සුවසේ ධර්ම අවබෝධ කරන්ටම වාසනාව ලැබෙත්වා සාදු 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 ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපත සැලසේවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසේවා මේ ගෞතම ශාසනය තුල සුවසේම ධර්මයේ හැසිරී සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.